අද භාවනා වැඩසටහන ආරම්භ කිරීම සඳහා මේ සූදානම් වෙන්නේ. ගිය සතිය දක්වා අපි පංචස්කන්ධයන් පිළිබඳව එහි නාම රූපයන් බෙදා බලමින් භාවනා කරන ආකාරය යම් කිසි ප්‍රමාණයකට ඉගෙන ගත්තා. එවැනි භාවනාවක් කළා. ඉතින් අද අපි කල්පනා කළේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේම රූපය පිළිබඳව ගැඹුරින් ඊට වඩා ටිකක් කරුණු කාරණා හොයාගෙන භාවනා කිරීම සඳහා. නමුත් ධාතු මානසිකාරයක් පිළිබඳව කිරීමටයි ධාතු මානසිකාර භාවනාවක් කිරීම සඳහා තමයි අපි මුලින් කල්පනා කළේ. නමුත් අපිට මට තේරුණා ඉතින් මේක එකපාර ධාතු මානසිකාරයක් කිරීම ලෙහෙසි නැහැ, පහසු නැහැ. ශරීරයේ රූප කොටස් පිළිබඳව යම් අවබෝධයක් කෙනෙකුට නැතිනම් මේ රූපය කියන්නේ මෙහෙම දෙයක්, මේ රූපය තුල තියෙන දේවල් පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක් නැතිනම් ඒක කිරීම අපහසු කියලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා අද මේ ධාතු මනසිකාරයට එීමට පෙර ආතුව අසුභ භාවනාව පිළිබඳව පටික්කුල මනසිකාර භාවනාව පිළිබඳ යම් සුළු හඳුන්වා දීමක් කරන්න. මේ පටික්කුල මනසිකාර භාවනාවේ සියලු විස්තර කුමක්වත් මේට අයිති වෙන්නේ නැහැ. කිසිම විස්තරයක් විශේෂ වශයෙන් නොදන්න අයට ඒ පිළිබඳව යම් ශරීරයේ රූප කොටස් අසුභ කොටස් විශේෂයෙන් මේ ශරීරයේ අයිති වෙන මේ ශරීරයේ හැදිලා තියෙන කොටස් පිළිබඳ යම් අවබෝධයක් ඇති කර ගැනීම සඳහා තමයි අද දවසේ යොදා ගන්න අපි කල්පනා කළේ අපිට තියෙන කාල වේලාවත් එක්ක. ඉතින් අපි දැන් දවසකට හමාරකට කලින් රූප සතහන් පෙළක් එවුවා දෙතිස් කුණප කොටාස පිළිබඳව මේ ශරීරයේ හැදිලා තියෙන කුණප කොටස් 32ක් පිළිබඳව. ඉතින් මම හිතන්නේ මේ නැතන් කවුරුත් මේ සම්බන්ධ වෙන අය අලුතින් සම්බන්ධ වෙන අය නෙවෙයි, මේ පහුගිය කාලේ හිටපු අය අපිත් එක්ක. ඒ අයට මේක ලැබෙන්නේ නැති, ඒ අය දකින්න නැති බලලා යම් අවබෝධයක් ලබා ගන්න ඇති කියලා කල්පනා කරනවා. ඉතින් හැබැයි මෙතන බොහෝ පහසු වෙන්න පුළුවන් අපි මේ සම්බන්ධ වෙන පිරිස අතර බොහෝ පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය නිසා වෛද්‍යවරු, වෛද්‍යවරියන්, ඒ වගේම හෙදියන් විශාල පිරිසක් මේකට සම්බන්ධ වෙන නිසා ඒ අයට තමයි මේක අත් වශයෙන්ම ගොඩක් පහසු. හේතුව මේ කියන රූප කොටස් මේ රූප මොනවාද මේ අසුභ කොටස් පිළිබඳව අපි අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අයට අපිට වඩා හොඳ ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා, දැකලා අවබෝධයක් තියෙනවා, ඒ පිළිබඳ විස්තර දන්නවා. නමුත් වෙනසක් තියෙන්නේ ඒ අයට හිතනවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුට ඒවා අසුබ දේවල් හැටියට කුණබ කොටස් හැටියට බලන්න කියලා කවුරුවත් ඒවා උගන්වන්නේ නැහැ. ඒවා එහෙම බැලුවොත් එහෙම කරන්න අමාරුයි ඒ වැඩසටහන. ඒ නිසා ඒවා බොහොම සාමාන්‍ය දේවල් හැටියට දකින්න බලන්න තමයි එයාට ඒක උගන්වන්නේ. ඉතින් මෙතනදී අසුභ භාවනාවේදී එහෙම බෑ. ඒවා අසුභ වශයෙන් දකින්න ඕනේ. ඒ නිසා තමයි ඒවට අසුභ භාවනාව කියන්නේ. පටික්කුල මානසිකාර භාවනාව කියලා කියන්නේ. ඒ පිළිකුල කියන එක ඇති වෙන්න ඕන. ඒ පිළිකුල ඇති වුණායින් පස්සේ තමයි ඒක පදනම හැටියට තබාගෙන මේ ශරීරය පිළිබඳ යම්කිසි ඇලීමක් තියෙනවා නම්, බැඳීමක් තියෙනවා නම්, ආසාවක් තියෙනවා නම්, රාගයක් තියෙනවා නම් ඒ සියල්ල දුරු කර ගන්න කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ ওই විරාගය කියන එක ඇති වෙන්නේ ඒ තුලින්. ඊළඟට ශරීරයේ ආදීනව, රූපේ ආදීනවයන් දකින්න නම් මේ ශරීරයේ හැදිලා තියෙන හැටි අපි දැනගන්න ඕනේ. මේ අපේම ශරීරය මේ තමන් හැදිලා තියෙන මේ රූපකය පිළිබඳව තමයි අපි මේ බලන්න යන්නේ. වෙන කාගේවත් රූපයක් නෙවෙයි. ඊට පස්සේ අනිත් අයගේ රූපات එහෙමයි කියලා අපිට දකින්න පුළුවන්, බලන්න පුළුවන්. පළමුවෙන් තමන්ගේ ශරීරයේම හැදිලා තියෙන, සකස් වෙලා තියෙන පිළිවෙල ක්‍රමයේ කොහොමද කියලා, මේක කොච්චර ලස්සනද, සුබද, ගුණදායකද කියලා බලා ගන්න පුළුවන්. අපිටම මේක දිහා හොඳට බලන්න හිටපන්, හොඳ අවබෝධයෙන් යුක්තව. මේක අවබෝධයෙන් යුක්තවම කරන්න ඕනේ.
ඊට පස්සේ දැන් ওই කියන කාරණාවල උනත් සමහර දේවල් අඩුපාඩු තිබුණාත් ඒ අඩුපාඩු හොයන්නේ මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ අත් වශයෙන්ම ඒවා පිළිබඳව ওই විද්‍යාත්මක ලොකු විශ්ලේෂණයක් එහෙම කරන්න නෙවෙයි. අණුවෙන් අණුව බෙදලා ඒවා පිළිබඳව යම්කිසි විස්තර හොයන්න නෙවෙයි අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කිව්වොත් දැන් ඔය හදවත හරි, අක්මාව හරි, මොළය හරි මොනවා හරි කොටසක් ගත්තොත් එහෙම ඒවා පිළිබඳව ලොකු විස්තරයක් ගැනීම නෙවෙයි මේකේ බලාපොරොත්තුව. ඒවාගේ ස්වરૂපය මෙන්න මෙහෙම දෙයක්. සමස්තයේ හැටියට ගත්තොත් ඒවට පෙනෙන්න තියෙන විදිහට මේවට වෙන්නේ මෙන්න මේකයි, මේ වගේ කාර්යභාරය මේකයි, මේකේ ගණ්ඩ දෙයක් නැහැ, හරවත් දෙයක් නැහැ, මෙතන සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මෙතන මම කියලා ගණ්ඩ දෙයක් නැහැ, මෙන්න මෙහෙම කුණු කොටාශයක් විතරයි කියලා දකින්න එක තමයි මේකේ අරමුණ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසා ඒ අදහස් ටික හිතේ තියාගෙන මේ භාවනා වඩන එක හොඳයි. ඊළඟට තවත් කරුණක් දෙකක් මතක් කරන්න ඕනේ. අසුභ භාවනාව කියන එක සමහරලාට මේ සම්බන්ධ වෙන අය ඒ විවිධ ආකාරයෙන් වඩලා ඇති. පිළිකුල් භාවනාව කියන එක අපේ බෞද්ධ පින්වතුන්ට ඇත්තට නුහුරු නුපුරු දෙයක් නෙවෙයි බණ භාවනාවලට යොමු වෙච්ච අයට. ඉතින් ඒ නිසා විවිධ ක්‍රම වලින් ඒ වඩලා ඇති බොහෝ තැන්වල කොහේ කළත් ඒ භාවනාව පටික්කුල මානසිකාර භාවනාව වඩන්නේ ඔය විසුද්ධි මාර්ගය කියන පොතේ දක්වලා තිබෙන ක්‍රමයට පිළිවෙලට තමයි අසුභ භාවනාව වඩන්නේ. ඉතින් මේදී අපි ඒ ක්‍රමයේ පිළිවෙල අනුගමනය කරන්න යන්නේ අත් වශයෙන් පුජ්‍යලකව මමත් ඒ පිළිබඳව දීර්ඝ වැඩි කාලයක් ඒ සම්බන්ධව පුහුණු වීම කරන්නේ නැහැ. මේ ක්‍රමයට තමයි මේ යම් කිසි කාල පරිච්ඡේදයක් අපි අත්දැකීම් ලැබලා තියෙන්නේ. ඒ පිළිබඳ යම් වැටහීමක් ලබාගෙන තිබෙන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම දංකන්දේ ධම්මරත්න ස්වාමීන් වහන්සේ උගන්වන ක්‍රමවේදය මේ අපි ඉගෙන ගන්න යන්නේ විපස්සනාවට නගන ආකාරය පිළිබඳවයි මේ දෙතිස් කුණක කොටාසයන්. විසුද්ධි මාර්ගය උගන්වන්නේ ඒවා සමතයක් හැටියට වඩන විදිහමයි බොහෝ දුරට උගන්වන්නේ. ඊට පස්සේ ඒ උගන්වන ක්‍රමය මේ වාගේ අපිට මේ භාවනා වැඩසටහනකින් දෙකකින් ඉගෙන ගන්න පුළුවන් එකක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මාස ගාණක් සමහරලාට අවුරුදු ගාණක් තිස්සේ ප්‍රගුණ කළ යුතු ක්‍රමවේදයක් තමයි ඒකේ උගන්වන්නේ. ඉතින් ඒකත් හරි අපහසුයි. ඔය කොටස් 32ම අරගෙන සමත වශයෙන් ඒවා දිනු කරන එක කොටස් වශයෙන් බලන එක විවිධ ආකාරයෙන් ඒ උගන්වලා තිබෙනවා. ඔය වචනයෙන් කියන ඒවා මනසින් ඒවා දරා ගන්න විදිහ, දකින්න විදිහ, මනසින් මතක තියා ගන්න විදිහ, ඊට පස්සේ ඒවා බලන හැටි සටහන් හැටියට බලන විදිහ, ඒවා තිබෙන තැන් දිශා වශයෙන් උඩද යටද මේ විවිධ ආකාරයෙන් බලන ක්‍රම ඒකේ උගන්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි එවැනි දේවල් නෙවෙයි බලන්න යන්නේ. ඇත්ත වශයෙන් මෙහිදී මේ කොනප කොටාසයන් පිළිබඳ යම් අවබෝධයක් ලබාගෙන ඒවා විපස්සනාවට හරවලා විශේෂයෙන් ඒ වගේ පංචස්කන්ධයන් දැකලා ධාතු කොටාස් ධාතු වශයෙන් ඒවා බලලා සංඥා වශයෙන් ඒවා අයින් කරලා ඒ වගේ අනාත්ම ස්වરૂපයන් දැකලා මේ භාවනාව දියුණු කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා කවුරු හරි ඊට කලින් මේ භාවනාව වඩලා තියෙනවා නම් පටික්කුල මානසිකාර භාවනාව ඒ විදිහට නෙවෙයි මෙහි සිද්ධ කරන්නේ කියන එක පොඩි මතක් කිරීමකුයි අපි කළේ. ඉතින් අද දවසේ මූලික වශයෙන් මා කිව්වා මේ දෙතිස් කුණප පිළිබඳව යම් මතක තබා ගැනීමක්. මෙන්න මේවා එකක් තමයි මේවා තමයි තියෙන්නේ කියලා දැන කියා ගන්න එක විතරයි මේ අපි අද සිද්ධ කරන්න යන්නේ. ඊට පස්සේ ඔය ඊට සම්බන්ධ ධර්ම දේශනාවන් අපි යොමු කරනවා. ඒකේ තාම හොඳ දීර්ඝ විස්තර තියෙනවා. භාවනා කරන ආකාරයෙන්ම ඉඳගෙන ඒකට අහුම්කම් දෙන්න ඕනේ. ඒවා ඒ වෙලාවෙම සමහරවිට තැන්වල ගයිඩ් කරනවා ඒවා කළ යුතු ආකාරය. ඒ නිසා ඒවට පසුව දැන් හෙට ඉඳලා අපි ධර්ම දේශනා මාලාවක් එකට යොමු කරනවා. එකින් එක අහන්න එක සතියකට එක ගානේ අහලා ඒ පිළිබඳ දැනුම දියුණු කරගන්න. ඒ බොහෝ ධර්ම දේශනාවල එක දවසකට කොටස් 4ක් 5ක් විතරයි ඒ වගේ විස්තර වර්ණනා කියන්නේ. විස්තර කරන්නේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා ඒවා පහසුවේ මතක තියාගන්න. අද මේ සරලව අපි ඒ කාරණා 32 සුළු වශයෙන් දැන හඳුනා ගන්න තමයි
අපි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාරණා මතක තියාගෙන ඉන්න දැන් කවුරුත් භාවනාවට සූදානම් වෙන්න පහසු විදියට මා මුලින් මතක් කළා කලිමුත් කිව්වා වාගේ තමන්ට කැමැති සුදුසු අපහසුයක් නැති ආකාරයට කවුරුත් වාඩි වෙන්න. හොඳයි එහෙමනම් දැන් කවුරුත් නැවතත් තමන් ඉඳගෙන සිටින වාඩි වී සිටින ඉරියව්වට අවධානය යොමු කරමින් තම ශරීරය වෙත සම්පූර්ණ සිහිය අවධානය රැගෙන ඉන්න. මේ මොහොතේ බාහිර ලෝකයේ සියලු දේවල් අමතක කරලා ඊළඟට තමන් කවුද කියන එකත් සම්පූර්ණයෙන්ම අමතක කරලා මේ නාමයකින් හා රූපයකින් විතරක් සැදිච්ච වෙන බාහිර කිසිම දෙයක් හිතට ඇතුල් නොකරගෙන අඩුම තරමේ තමන් ඉත්‍ත්‍රියක්ද පිරිමියක්ද කියන එකවත් අවශ්‍ය නැහැ. ඒ සියලුම සංඥාවන් හිතින් අයින් කරලා මේ රූපකයයි නාමකයයි දෙකක් විතරක් තියෙන පුජ්‍යලයක් හැටියට හිතේ සිහියේ තියාගෙන භාවනාවට ඊ타ත්ම පිරිසුදු හිතක් තියාගෙන නිදහස් හිතක් තියාගෙන වාඩි වෙන්න. ශරීරයේ කෙලින් තියාගන්න ඍජුව තබා ගන්න. නමුත් ඒක මේ අපහසු විදිහට නෙවෙයි පහසුවක් ඇති වෙන විදිහට එහෙම තබාගෙන හොඳින් ආස්වාස කරන්න, හොඳින් ප්‍රාස්වාස කරන්න. Tamanට දැනෙන හොඳට දැනෙන ආකාරයට ආස්වාස කරන්න, දැනෙන විදිහට ප්‍රාස්වාස කරන්න. ශරීරයේ සැහැල්ලු වන ආකාරයෙන් ආස්වාස කරන්න, ශරීරයේ සැහැල්ලු වන ආකාරයෙන් ප්‍රාස්වාස කරන්න. ඒ වගේම හිත සැහැල්ලු වන ආකාරයෙන් ආස්වාස කරන්න, හිත සැහැල්ලු වන ආකාරයෙන් ප්‍රාස්වාස කරන්න. දැන් මේ සැහැල්ලු හිතකින් සහ සැහැල්ලු කායකින් යුක්තව පළමුවෙන් අපි සුපුරුදු පරිදි තෙරුවන් සමා කරගනිමු. හැමදෙනාම හිතින් හිතා ගන්න මා මේ කියන දේවල් ඒ විදිහටම තමන්ගේ හිතේ දරාගෙන තුනුරුවන්ගෙන් සමාවාය දෙන්න, සියලු නිවන් දුටු උතුමන්ගෙන් සමාවාය දෙන්න. කවුරුත් මේ විදිහට හිතන්න. අනාදිමත් සංසාරේ පටන් මේ මොහොත දක්වා යම් තාක් අප්‍රමාණ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මාගේ සිතින් කයින් වචනයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වැරදි සිදු ඇතනම් ඒ සියලුම වැරදි වලට මම සමාවය දෙමි, මම සමාවය දෙමි, මම සමාවය දෙමි, මට සමාව ලැබේවා කියලා බුදුරජාණන් වහන්සේලා සමා කරගන්න. ඒ වගේම අතීත සංසාරයේ පටන් මේ දක්වා යම් තාක් පසේ බුදුරජාණන් වහන්සේලාට මාගේ සිතින් කයින් වචනයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වැරදි සිදු ඇතනම් ඒ සියලු වැරදි වලට මම සමාවයි දෙමි, මම සමාවයි දෙමි, මම සමාවයි දෙමි කියා පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් සමාවයි දෙමි. ඒ වගේම අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ සිතින් කයින් වචනයෙන් යම් පමා වැරදි සිදු ඇතනම් ඒ සියලු වැරදි වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වූ ඒ සියලු වැරදි වලට මම සමාවයි දෙමි, මම සමාවයි දෙමි, මම සමාවයි දෙමි කියා සද්ධර්ම රත්නයෙන් සමාවයි දෙන්න. ඒ වගේම
අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් තාක් අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව මාගේ සිතින් කයින් වචනෙන් යම් තාක් පමා වැරදි සිදු ඇතනම් ඒ සියලු වැරදි වලට මම සමාවයි දෙමි මම සමාවයි දෙමි මම සමාවයි දෙමි කියා අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේ සමාවයි දෙන්න. අනාදිමත් සංසාරයේ පටන් මේ මොහොත දක්වා යම් තාක් නිවන් දුටු යම් උතුමන් හට මගඵලලාභී යම් තාක් උතුමන් හට මාගේ සිතින් කයින් වචනෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වැරදි සිදු ඇතනම් මේ සියලු වැරදි වලට මම සමාවයි දෙමි මම සමාවයි දෙමි මම සමාවයි දෙමි කියලා ඒ හැමදෙනාගේම සමාවයි දෙන්න. ඊළඟට අනාදිමත් සංසාරේ පටන් මේ මොහොත දක්වා යම් තාක් ධ්‍යාන අභිඥාලාභී යම් උතුමන් හට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාගේ සිතින් යම් පමා වැරදක් සිදු ඇතනම් ඒ සියලු දෙනාගෙන් මම සමාවයි දෙමි මම සමාවයි දෙමි මම සමාවයි දෙමි කියා එයාගෙම සමාවයි දෙන්න. මේක අවංකවම සිද්ධ කළොත් එහෙම ඔබේ අතීතයේ යම් ආර්ය උපවාද කර්මයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු තිබෙනවා නම් එයින් අත් මිදීමේ හැකියාව ලැබෙනවා. ඒකයි මෙසේ කිරීමේ අරමුණ. ඊළඟට ඊටාම සුළු වේලාවක් අපි බුද්ධානුස්සති භාවනාව වඩමු. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරහං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගත නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝකවිදු නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානං නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවා නම් වනසේක. ඒ ලෞතර සම්මා සම්බුද්ධ රත්නයට මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කියලා හද පතුලෙන්ම බුද්ධාලම්බන ප්‍රීතිය යුක්ත බුදුරජාණන් වහන්සේට තමන්ගේ නමස්කාරය පුදන්න.
ඒ වගේ මේ ලෝතර සම්මා සම්බුද්ධ රත්නයට මාගේ ජීවිතේ පූජා කරමි, මාගේ ජීවිතේ පූජා කරමි, මාගේ ජීවිතේ පූජා කරමි කියලා. හදපතුලෙන්ම ඒ සිතෙන්ම තමන්ගේ ජීවිතේ පූජා කරන්න. ඊට පස්සේ අදිෂ්ඨානයක් කරන්න. මේ ජීවිත පූජා මේ කුසල කර්මයේ බලයෙන් මේ භාවනාවට යම් පරිබෝධයක් තිබෙනවා නම්, අනතුරක් තිබෙනවා නම් ඒ සියල්ලෙන් දුර වීමට වහ ඉක්මනින්ම සාර්ථක ප්‍රතිඵලක් පත් කර ගැනීමට හැකියාව ලැබේවා කියලා හිතේ අදිෂ්ඨානය තබා ගන්න. බුද්ධානුස්සති භාවනා වැඩිීමේදී මේ කිසිම බුදු ගුණයක් ගැන විස්තරයක් අපි සිද්ධ කරන්නේ නැහැ. භාවනා වඩනකොට ඔබ තනියෙන් වඩනවා නම් මේ එක එකක් ගැන බුදු ගුණයක් ගැන අවබෝධයෙන් සිහියෙන් යුක්තව වැඩි යුතුයි. ඉතින් අපිට තිබෙන කාලය නිසා අඩු නිසා තමයි මේ බොහොම කෙටියෙන් ඒ කටයුත්ත කළේ. ඉන්පසුව එක එක බුදු ගුණය අරගෙන අපි ඉන්පසු අවස්ථාවලදී බුද්ධානුස්සති භාවනාව වඩනවා. ඊළඟට අසුභ භාවනාව වැඩිවීමට පෙර ආතුව ඊටාම සුළු වේලාවක් චතුරාර්යකා භාවනාවල මෛත්‍රී භාවනාව අපි වඩමු. ඔබ හිතින් හිතාගන්න මේ විදිහට අවංකව මේ දේ දකින්න. මේ ජීවිතේ පුරාවට මා තුළ ඇතිවෙච්ච තරහව නිසා, වෛරය නිසා, නොරිස්සීම් නිසා මා මොනතරම්නම් දුකටපත් වෙලා තිබෙනවද, පීඩාවටපත් වෙලා තිබෙනවද? ඒ වගේ මා සමග සිටින අනිත් අයට සියලුම දෙනාට මා ආවට සිටින සෑම දෙනාටම මොනතරම්නම් හිංසාවක්, කරදරයක්, පීඩාවක් සිද්ධ කරලා තිබෙනවද? කායික පීඩාවක් නොවුනත් මානසික වශයෙන් මොනතරම් පීඩා ඇති කරලා තිබෙනවද? ඉතින් ඒවා විශාල කුසල්. ඒ වගේම අනාදිමත් සංසාරයේ මේ ද්වේෂය නිසා, තරහව නිසා මාතින් විවිධ අකුසල් සිදු කරන්නට ඇති, පාපකාරී ක්‍රියාවන් සිදු කරන්නට ඇති. ඒ වගේ මෙහි ආදීනව හැටියට, ඵල විපාක හැටියට ඊටාම දරුණු දුක් විපාකයන් විඳින්නට සිදු වෙන්නට ඇති. ඉතින් ඒ නිසා අද දවසේත් මේ ඉදිරි කාල පරිච්ඡේදයේ මා තුළ කිසිම තරහ සිතවිල්ලක්, ද්වේෂ සහගත සිතවිල්ලක්, හිංසාකාරී සිතවිල්ලක් ඇති නොවේවා, මෛත්‍රී සිත්න පහළ වේවා කියන කල්පනාව හිතේ තියාගෙන මෙත් සිත පතුරවන්න. තමන් පළමුවෙන් තමන්ට මෛත්‍රී පතුරවා ගන්න. මම තරහ නොවෙමි, සුවපත් වෙමි. මම තරහ නොවෙමි, සුවපත් වෙමි. මම තරහ නොවෙමි, සුවපත් වෙමි. අවංකවම තමන්ට මෛත්‍රිය පතුරවා ගන්න. හද පතුලෙන්ම මා තුළ මට කිසිම මා තුළ ද්වේෂ සහගත සිතවිල්ලක් ඇති නොවේවා. මා සුවපත් වෙම්මා, සැනසීමටපත් වෙම්මා, නිවීමටපත් වෙම්මා කියලා තමන්ට මෛත්‍රිය පතුරවා ගන්න. ඉන්පසු තමන්ට හිතවත් යම් තාක් හිතවත් අය සිටිනවා නම් ඔබේ මතකයට නැගෙන කවුරුන් හෝ ඒ සියලුම දෙනා මා මෙන්ම ඒ සෑම දෙනාම තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා කියලා ඒ අයත් තරහවෙන්, වෛරයෙන්, පරිගැනීම් සිතුවිලි වලින්, ද්වේෂ සහගත සිතුවිලි වලින් අත් මිදෙත්වා. ඒ සෑම දෙනාම මෛත්‍රියෙන් පිරී ඉතිරී ඒවා, සතුටින් සැනසීමෙන් පිරී ඉතිරී ඒවා කියලා එයටත් මෛත්‍රිය පතුරවන්න. ඊළඟට යම් තාක් මදහත් සත්වයන් සිටිනවා නම් ඒ සියලු මදහත් අයත් තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා, සුවපත් වෙත්වා කියලා ඒ තරහ සිතිවිලි වලින් මිදෙත්වා. මෛත්‍රී සිතිවිලි වලින් පැතිරෙත්වා කියන සිතින් එයට මෛත්‍රිය පතුරවන්න. මේ මෙත් පැතීම අවංකවම සිදු කරන්න. හදවතින්ම, හද පතුලෙන්ම සිද්ධ කරන්න. කිසිම දෙයක් හිතේ ඉතුරු කරගන්නේ නැතුව අවංක සිතුවිල්ලෙන්.
ඊළඟට Tamanට අහිතවත් යම් කිසි පිටසක් ඉන්නවා නම් ඒ සෑම දෙනාමත් මේ මොහොතේ හිතේ රඳවා ගන්න. ඒ මාසේම සියලුම ද්වේෂ සහගත, තරහ සහගත, වෛර සහගත, පරිගැනීම් සහගත සිතිවිලි වලින් මිදෙත්වා. තරහෙන් මිදෙත්වා. තරහ නොවෙත්වා. සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා. සුවපත් වෙත්වා. තරහ නොවෙත්වා. සුවපත් වෙත්වා කියලා ඒට මෛත්‍රිය පතුරවන්න. මේ සියලුම හිතවත්, මදහත්, අහිතවත් සියලුම සත්‍යෝ දැන් හොඳට හිතලා බලන්න. ඒ සෑම දෙනාම තමන්ගේ හිත තුලින් හදාගත්ත පිරිස් බව වෙන් කිරීම බව. හිතවත් කියලා පිටසක් හදාගත්තා නම් ඒත් ඔබ හිතින්ම අපි හිතින්ම හදාගත්ත කොටසක්. මදහත් කියලා පිටසක් හදාගත්තා නම් ඒත් අපේ හිතින් හදාගත්ත කොටසක්. ආහිතවත් අපිට තරහ වෛරකාරයෝ කියලා පිටසක් හදාගත්තා නම් ඒකත් අපේ හිතින්ම හදාගත්ත කොටසක් කියලා. ඒ සෑම දෙනාම අයින් කරන්න හිතේ. මේ සිතිවිල්ල අයින් කරොත් එහෙම හැම දෙනාම සත්වයෝ. හැම දෙනාම මිනිසුන් නම් ඒ මිනිසුන්. ඒ නිසා ඊළඟට මේ සියල්ලක්ම අපේ හිතින් ඇති වෙන දේවල් හැටියට සලකාගෙන හැම දෙනාටම මෛත්‍රී සිතම පතුරවන්න. ඊළඟට මේ ලෝකයේ මේ විශ්වය තුල යම් තාක් අපා දෙපා සිව්පා බහුපා සත්ව වර්ගයා සිටනවා නම් ඒ සියලුම සත්ව වර්ගයා මාසේම සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා කියලා මෛත්‍රී පතුරවන්න. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ඊළඟට දැන් සුළු වේලාවක්, ඊටාම සුළු වේලාවක් අපි මරණානුස්සතිය වඩමු. චතුරාර්යකා භාවනාවල දැන් හිතට නගා ගන්න. ඔබ කොතෙකුත් මිය ගිය පුජ්‍යලයන් දැකලා ඇති. ඔබට හිතවත් අය මේ පරිලෝක ගිහිල්ලා ඇති. ඔබත් එක්ක ජීවත් වුණ අය මේ පරිලෝක ගිහිල්ලා ඇති. මේ ලෝකේ කවුරු හරි පහළ වුණා නම් ඉපදුනා නම් ඒ සියලුම දෙනා, සියලුම සත්වයන්, සියලුම ජීවි අජීවී සියල්ලක්ම මරණයෙන් කෙලවර විය යුතුයි. මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් යම් තාක් ප්‍රමාණයක් උන්වහන්සේලාටත් මරණයෙන් බේරෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. යම් තාක් පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් උන්වහන්සේලාටත් මරණයෙන් බේරෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. යම් තාක් මහා රහතන් වහන්සේලා පහළ වුණා නම් මේ නික්ලේශී උතුමන් වහන්සේලා උන්වහන්සේලාටවත් මරණයෙන් ගැලවීමට පුළුවන් කමක් ලැබුණේ නැහැ. යම් තාක් මගඵලලාභී උතුමන්පත් සිටියා නම් ආර්ය භාවයටපත් වෙච්ච ඒ ඇයටත් මරණයෙන් කලවෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. අනෙකුත් පෘථග්ජන භූමියේ සිටින සියලුම සත්වයන්, සියලු බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, සත්ව වර්ගයා, නිරිසතුන්, මාරයන් පවා මේ සියලුම දෙනා මරණයටමයිපත් උනේ. ඒ හැම දෙනාම මරණයෙන් කෙලවර වෙනවා. අතීතයේ යම් තාක් පිරිස හිටියා නම් ඒ සියලුම දෙනා මරණයටපත් වුණා. වර්තමානයේ යම් තාක් පිරිස සිටනවා නම් මේ අනන්ත විශ්වයේ ඒ සියලුම දෙනාත් මරණය කරාමයි මේ ගමන් කරන්නේ. අනාගතයේ යම් තාක් පිරිස පහළ වෙනවා නම් සත්ව කොට්ටාසයන් ඒ සියලුම දෙනා සත්‍යයන් විතරක් නෙවෙයි ජීවි අජීවී සියලුම දෙනා ඒවා ඒ හැම දෙයක්ම හැම සත්වයකම මරණයටයි මේ ගමන් කරන්නේ කියන සිතුවිල්ල හදපතුලෙම දකින්න. හොඳ අවබෝධයෙන්ම දකින්න. ඒ වගේම මේ ශරීරයේ හරියට තන අග තියෙන පිනි බිඳක් වාගේ කියලා තමන්ගේ හිතීම දකින්න. තන අග තියෙන පිනි බිඳක් ඉර එළියේ වැටෙනකොට යම් සේද බිමට පතිත වෙන්නේ. මේ ශරීරයත් මේ ජීවිතයත් මොහොතේනකම් බලාපොරොත්තු වෙමින් සිටින්නේ බලා සිටින්නේ කොයි වෙලාවෙද මරණයටපත් වෙන්නේ කියලා. ඒ තරම්ම මේ ජීවිතය අස්තිරයි. ඒ වගේම මරණයට ගෙරියන මේ හරකෙක් වාය කියලා හිතන්න. මේ මරණයට අරගෙන යන සතෙක් ඒ මරණයටපත් වෙන්න තමන් තබන පියවරක් මරණේ කරාමයි ලං වෙන්නේ. ඒ වගේම මේ ජීවිතේ ගත වෙන මේ හැම තප්පරයක්ම හැම මොහොතක්ම
අපි මරණය කරාම යනවා කියන කල්පනාව, සිහිය, අවබෝධය ඇති කරගන්න. ඒ වගේම ඔබ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වාරසයකින් මම මරණයට ලං වෙලා සිටින්නේ කියන කල්පනාව ඇති කරගන්න. ඒ වගේම ගිය 6 මාසෙට පෙර ආතුව වඩා දැන් මේ 6 මාසෙකින් මරණයට ලං වෙලා සිටිනවා. ඒ වගේම ගිය මාසෙට වඩා මේ මාසෙ වෙනකොට තවත් මාසයකින් ජීවිතේ මරණයට ලං වෙලා තිබෙනවා කියන අවබෝධය ඇති කරගන්න. ඒ වගේම මාසෙකින් නෙවෙයි දැන් ගිය සතිය ගත්තොත් සතියකට වඩා තව සතියකින් මරණයට කිට්ටු වෙලා තියෙනවා කියන හැඟීම උපදවා ගන්න. ඒ වගේම දවසක් ගත්තොත් ඊට වඩා අද වෙනකොට තව දවසකින් අපි මරණයට කිට්ටු වෙලා තියෙනවා කියන එක හොඳ අවබෝධයෙන්ම දකින්න. ඒ සමගම වරුවක් ගත්තොත් එහෙම උදේ වරුවට වඩා දැන් මේ හවස් වරුව වෙනකොට අපි මරණයට තවත් වරුවකින් කිට්ටු වෙලා. ගිය පැයට වඩා මේ පැයේදී තවත් පැයකින් මරණයට කිට්ටු වෙලා. ගිය විනාඩියට වඩා මේ මිනිත්තුවේදී මිනිත්තුවකින් තව මරණයට කිට්ටු වෙලා. මේ මිනිත්තුවකුත් නෙමෙයි තප්පරයක් ගත්තොත් ගිය තප්පරයට වඩා මේ තප්පරයේදී මරණයට කිට්ටු වෙලා තවත් තප්පරයකින්. ගිය හුස්මට වඩා මේ හුස්ම තවත් මරණයකට තවත් හුස්මකින් මරණයට කිට්ටු වෙලා කියන එක සිහියේ තියාගන්න. මේ මරණය මේ ගන්න හුස්ම එළියට දාන්න ඉස්සල්ලාම මේ ජීවිතේ මේ යන්නට පුළුවන්. කෙලවරටපත් වෙන්න පුළුවන් කියලා සිහිපත් කරනවා නම් ඒ කෙනා තමයි මේ මරණ අනුස්මතිය හොඳටම වඩන කෙනා. ඉතින් ඒ නිසා ඒ සිහිය තියාගෙන මේ විදිහට හිතන්න මේ කල්පනාවත් ඇති කරගෙන ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. මේ විදිහට හිතෙන්නේ ඒ මරණානුස්සති භාවනාව සිහිපත් කරන්න. චතුරාර්යක භාවනාවල අපි තාම කෙටියෙන් බුද්ධානුස්සතියත් මෛත්‍රී භාවනාවත් මේ මරණානුස්සතියත් ඊටම සුළුයෙන් සිද්ධ කළේ. ඊළඟට චතුරාර්යක භාවනාවල අනිත් කොටස තමයි අසුභ භාවනාව. අද දවසේ අපේ මාතෘකාවත් මේ භාවනාව සිද්ධ කරන්නේ අසුභ භාවනාව පිළිබඳවයි. ඒ චතුරාර්යක භාවනාවල ඊළඟ කොටසයි. ඉතින් ටිකක් වේලාව අරගෙන පොඩි වේලාවක් අරගෙන මේ භාවනාව කරමු අපි. දැන් ඔබේ ශරීරයට සම්පූර්ණ ශරීරයට සිහිය යොමු කරන්න. දැන් බලන්න මේ වාඩි වෙලා තියෙන ශරීරය. මේ ශරීරයේ මොනවද තියෙන්නේ කියලා. හොඳට සිහියෙන් බලන්න. මේ සත්වයක් හත්වයක් ඉන්නවා කියලා කියනවා නම්, පුජ්‍යලයක් ඉන්නවා කියලා කියනවා නම්, මම කියලා හඳුනා ගන්නවා නම්, මගේ අම්මා කියලා හඳුනා ගන්නවා නම්, මේ මගේ දුව කියලා හඳුනා ගන්නවා නම්, මේ මගේ තාත්තා කියනවා නම්, පුතා කියනවා නම්, බිරිඳ කියනවා නම්, ස්වාමියා කියනවා නම්, වෙන කවුරුන් හෝ කියනවා නම්, ඒ සෑම දෙනාම අපි බොහෝ දුරට හඳුනාගන්නේ මේ ශරීරය තුළින්මයි. අපි වැඩියෙන්ම මුලාවටපත් වෙලා තියෙන ශරීරයක් තමයි, අවිද්‍යාවෙන් වැසිච්ච තනක් තමයි මේ ශරීරය. මෙතන සත්වයක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා කියන හැඟීම, ආත්මයක් තියෙනවා කියන හැඟීම. එහෙම සත්වයේ පුජ්‍යලයක ආත්මයක් තියෙනවාද කියන එක හොඳට දැන් සිහි නුවණින් අවබෝධයෙන් යුක්තව බලන්න. මේ ශරීරය හැදිලා තියෙන හැටි, මේකේ තියෙන කුණප කොටස් වෙන් වශයෙන් බලලා දැන් මම කියලා කියන්නේ මේ දෙයටද මමයි කියලා කියන්නේ කියලා හොඳින් බලන්න. දැන් ඔබ ඒ රූප රාමු අපි කලින් එවපු රූප සටහන් දුටුවා නම් ඒ රූප සටහන් දැන් මතක තියාගන්න, මතකයට නගා ගන්න. ඒ වගේම විශේෂයෙන් ඔයනට මෙහෙම කරපු අය ඒතකම වෛද්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට ඒ පිළිබඳව හොඳ අවබෝධය තියෙන්න පුළුවන්. මේ රූප සටහන් තමන්ගේ අවබෝධයේ හැටියට සිහියට නගා ගන්න මේ කියන විදිහට මේ ශරීරය හැදිලා තියෙන කොටස් වෙන් වශයෙන් දකින්න අපි දැන් මේ අවස්ථාව යොදා ගමු. තාම කෙටියෙන්
ශරීරයේ තියෙන රූප කොටස්. මේ පාළි වාක්‍යයක් තිබෙනවා භාෂා ඇති අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිඤ්ඤා වක්ඛං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං කියලා මේ පාලි වාක්‍යයේ ඛණ්ඩයේ තියෙන්නේ මේ ශරීරයේ තිබෙන කුණප කොටස් පිළිබඳවයි. මේ කායගත සති භාවනාවට අයිති වෙන ඊටාම වටිනාම භාවනා ක්‍රමයක්. මේක හරියට වැඩුවොත් මේ භාවනාව තුළින් කෙනෙකුට මේ සසර දුක් කිවං කරලා නිම කරලා මේ ජීවිතයේදීම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ කොටස් තින් බලන්න හොඳ අවධානයෙන් සිහියෙන් බලන්න. මේ ශරීරය තුළ ඊළඟට කෙස් නම් වූ කුණප කොටසක් ඇත. මේ ශරීරයෙන් ඔබ දැන් අපේ අවධානය යොමු කරන්න කෙස් කියන කොටසට, හිසේ තියෙන කෙස් වලට. මේවා වෙන් වශයෙන් දකින්න අනිත් කුණප කොටස් වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්ච දේවල් හැටියට. එතකොට මේ ශරීරය අපි ලස්සනයි කියලා, සුන්දරයි කියලා, සාරවත් කියලා, හැඩයි කියලා හිතාගෙන ඉන්න මේ ශරීරයේ තියෙන එක කුණප කොටසක් තමයි කෙස් කියලා කියන්නේ. මේ කෙස් ටික වෙනමම ගලවලා තිබ්බොත් එහෙම මේ කෙස් ගහට එක කෙස් ගහකටවත් අපි දැන් මේ ශරීරය තුළ තියෙද්දි, හිසේ තියෙද්දි යම් මැල්මක් තිබෙනවා නම් ඒ ඇල්ම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒ වගේ මේ තියෙන ගඳ ඒත් එක්කම ඒක වෙනස් වෙනකොට ඇති වෙන අපේ හිතේ ඇති වෙන මානසිකත්වයන්, ඒ සටහන් මේ සියල්ල සිහියට නගාගත්තා. මේ ඇලිය යුතු දෙයක් නෙවෙයි කෙස් ගහ කියලා කියන්නේ. එය සැරසිය යුතු දෙයක් නෙවෙයි. පිළිකුලෙන්ම බැලිය යුතු ඊ타ත්ම ඒ පිරිසුදු නොකර තිබුවොත් එහෙම දුගඳ හමන දෙයක්මයි කෙස් ගහ කියලා කියන්නේ. ඒ නිසා මේ ශරීරයේ අත්තිමස්මින් කායේ කේසා, මේ ශරීරයේ කෙස් නම් වූ කුණප කොටසක් ඇත. දකෙස් පිළිබඳ අවධානය යොමු කරන්න. ඊට පස්සේ අත්තිමස්මින් කායේ ලෝමා, මේ ශරීරයේ තියෙන තවත් කුණප කොටසක් තමයි ලොම් කියන්නේ. ලෝමයන්. හිසේ තියෙන කෙස් ඇරුණාම මේ ශරීරයේ පුරාම තියෙන මේ අත්වල, කකුල්වල, වෙනත් තැන්වල, බොහෝ තැන්වල තියෙන සියලුම කෙස් ගස්, මේ ලොම් ගස්, මේ එකක්වත් අපි ඇලුම් කරන දේවල් නෙවෙයි. අපවිත්‍ර වූ දුකඳ හමන කුණප කොටස්. ඊළඟට අත්ති ඉමස්මින් කායේ නඛා, මේ ශරීරයේ නියපොතු නම් කුණප කොටසක් ඇත. කෙතරම් මේ සරසන්නට උත්සාහ කළත්, ඒවා පිලස්සන කරන්නට, සුන්දර කරන්නට උත්සාහ කළත් මේ නියපොතු වල සැබෑ ස්වરૂපය විනාශය වී යන දුකද හබන තවත් කුණප කොටසක් විතරයි. සිහියට නගා ගන්න විවිධාකාරයේ නියපොතු, තමන්ගේ නියපොතු විතරක් නෙවෙයි, වෙනත් අයගේ විවිධ හඩ ගන්නුණු, පැහැ ගන්නුණු, තිරායමින් පවතින ලෙඩ රෝග වලට ගොදුරු වුණ මේ නියපොතු, ඒකත් මේ ශරීරයේම තියෙන කොටසක්. ඒකත් පැත්තකින් තියන්නේ. ඊළඟට නකා දන්තා, තමන්ගේම දත් වලට සිහිය යොමු කරන්න, අවධානය යොමු කරන්න. මේ දත් අතිශයින්ම අපිරිසිදු, පිළිකුල් සහගත දුගඳ හමන, එක දවසක් දෙකක් අපි පිරිසිදු නොකරුවොත් එහෙම අතිශයින් දුගඳ හමන දෙයක්, පිළිකුල් සහගත දෙයක්, පණ රෝග හැදුනොත් අතිශයින් කෙනෙකුට පිළිකුල උපදවන
තවත් කුණප කොටසක් මේ දත්. නිසා දත් කියන කොටසත් පැත්තකින් තියන්න තවත් කුණප කොටසක් හැටියට. ඊළඟට නඛා දන්තා තචෝ මේ ශරීරයේ තියෙන ඊළඟ පස්වෙනි කුණප කොටස තමයි තචෝ හම කියලා කියන්නේ. මේ ජීවිතේ මේ ශරීරයේ මේ ලෝකේ වැඩියෙන්ම මුලාවටපත් වෙන දේ තමයි මුලාවටපත් කරන දේ තමයි සම කියලා කියන්නේ. මේ සමෙන් තමයි මේ ජීවිතයේ ශරීරවල සැබෑම ස්වરૂපේ යථා තත්වය එහෙම පිටින්ම වහලා තියෙන්නේ. ඔබ දැකලා ඇති රූප සටහන් වල මේ සම ගැලෙව්වයින් පස්සේ මේ ශරීරයෙන් පුළුවන් නම් කාට හරි මේක දැකලා තියෙනවා නම් කරලා තියෙනවා නම් මේ මොහොතේ ශරීරය සම්පූර්ණයෙන්ම තමන්ගේ හිසෙන් මේ හැම ගලවලා එළියට ගන්න. ඔබ දැකලා ඇති සත්තුන් හරකුන් වාගේ අය සත්තු මරලා තියෙන සත්වයෙන් හැම ගලවලා තියෙන ආකාරය. ඒ වගේම මේ ශරීරයේ මේ සමත් සම්පූර්ණයෙන්ම ගැලෙව්වොත් මේකේ තියෙන ලස්සන මොකක්ද කියලා බලන්න ශරීරයේ ලේ පෙරමින් තිබෙන අර එල්ලලා තියෙන සත්‍යයේ ශරීරයත් මේ ශරීරයත් අතර තියෙන වෙනස මොකක්ද කියලා හොඳින් හිතට නගා ගන්න. මේ සමෙන් යට තිබෙන සියලුම දේ වැහිලා තියෙන්නේ සැබෑ තත්ත්වේ වැහිලා තියෙන සම නිසා. ඉතින් මේ සම විවිධ ලෙඩ රෝග වලට ලක් වෙන විවිධ ආබාධ වලට ලක් වෙන කුෂ්ඨ රෝග වලට ලක් වෙන විවිධ පරිවර්තනයන් වලට අනිත්‍යතාවයන් වලට ලක් වෙන දෙයක් සම. ඒ සමත් තවත් කුණප කොටසක් විතරයි කියලා තවත් ඒකත් පැත්තකින් තියන්න. ඊට පස්සේ අනිත් ඒවත් නම් වශයෙන් ගන්න වශයෙන් පමණක් මතක තබා ගන්න එකින් එක මන්සං මේ ශරීරේ පුරාම මස් තිබෙනවා. මේ මසුත් බාහිර සත්වයේ මසුත් අතර කිසිම වෙනසක් ඇත්තේ නැහැ. ඔබ දැකලා ඇති මිනිසුන්ගේ ඔබේ ශරීරයේ යම් තුවාලයක් වුණාම පස්සේ දකින්න තියෙන මස්. ඒ මස් වල රූප සටහන් හිතට නගා ගන්න. ඊට පස්සේ නහාරු මේ ශරීරේ පුරා තියෙන නහර කොටස්. මේ නහර කොටසුත් තවත් පටවි ධාතු කොටසක්. අපවිත්‍ර දුගඳ හමන කුණු කොටසක්. ඒ වගේම අට්ඨි කියලා කියන්නේ ඇටකටු කියන එකයි. මස්තික කොම අයින් කළායින් පස්සේ නහරවල කොම අයින් කළායින් පස්සේ ඉතුරු වෙන මේ සම්පූර්ණ ඇට සැකිල්ල පුළුවන් නම් තමන්ගේ ශරීරයේ තියෙන ඇට සැකිල්ල සිහියට නගා ගන්න. ඔබට පෙනේවි දැන් මේ වාඩි වෙලා ඉන්න අපි තුල හැම කෙනෙක් තුලම මේ ටික අයින් කළායින් පස්සේ උඩින් තියෙන හැමත් මස් ටිකත් අයින් කළායින් පස්සේ මේ ඇට සැකිල්ලකින් තමයි අපි සකස් වෙලා ඉන්නේ. මේ ලස්සනයි හොඳයි කියන මේ ශරීරයේ සැබෑ තත්ත්වය තමයි මේ පේන්නේ. අට්ටි මිඤ්ඤා කියලා කියන්නේ ඇට මිදුළු කියන එකයි. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු තවත් කුණප කොටාසයක්. ඒ වගේම ඇට මිදුළු අට්ටි මිඤ්ඤා වක්කං කියවේ හදවත කියන එකයි. වකුගඩු කියන එකයි. මේ රූප සටහනත් හිතට මවා ගන්න හරියට මස් වැදල්ලක් එහෙම පිටින්ම අපේ හිතේ මොනතරම් මේක වටිනවා කියලා හිතේ තියාගෙන හිටියත් මේ වකුගඩු කියන ඒවා තාවත් මස් වැදල්ලක්ම විතරයි එහි සැබෑ ස්වરૂපයේ සැබෑ තත්ත්වය. දුගඳ හමන අතිශය පිළිකුල් සහගත දිරා යන කුණු වී යන තවත් කුණප කොටාසයක් පමණයි. ඊට පස්සේ හදවත මේකත් සිහියට නගා ගන්න. මේ කියන එකක් රූප සටහන් තමන්ගේ හිතට නගා ගන්න. හදවත තමන් අපේ ජීවිතේ වටිනාම කොටසක් කියලා අපි සලකන. ශරීරයේ වටිනාම කොටසක් කියලා සලකන. මේ හදවතත් හතර මහා ධාතුවෙන්ම හැදිච්ච තවත් මස් වැදල්ලක් වැනි කොටසක්ම පමණයි. කුණු වෙලා යන දුගඳ හමන තවත් කොටසක් පමණයි. යම් වැදගත්කමක් කියලා හිතනවා නම් තිබෙනවා කියලා හිතනවා නම් දැන් බලන්න ඒ වැදගත් කියලා හිතන සිතුවිල්ල අපි තුලම තියෙන එකක් මිස මේ හදවතට ඒ පිළිබඳ දැනීමක් කිසිම අවබෝධයක් වැටහීමක් තිබෙනවාද කියලා.
ඒ වටිනාකම් ඔක්කොම දෙන්නේ අපි විතරමයි. ඒකත් තවත් කුණප කොටසක් පමණයි. ඊට පස්සේ තියෙන්නේ යකනම් කියන එකයි. යකනම් කියන්නේ අක්මාව නැත්තම් පීකුදු කියන කොටසයි. ඒකේ රූප සටහන් මතක තබා ගන්න හොඳින් සිහියට නගා ගන්න. තවත් මස් වැදල්ලක් පමණයි මේ ශාරීරිය තුළ තිබෙන. ඔබ දැක තිබෙනවා නම් ශාරීරිය විවෘත කළයින් පස්සේ මේ කුස ප්‍රදේශයේ ආමාශය ප්‍රදේශයේ පපුව ප්‍රදේශයේ විවෘත කළයින් පස්සේ මේ කියන ඒවා කොහොම ඉතාම හොඳින් ඔබට දැක ගන්න පුළුවන්. මේ අපි ආසා කරන මේ අපි නිතර දෙවියලිය සරසන මගේ කියලා හිතන ශරීරේ හැදලා තියෙන මේ කුණු ගොඩවල් වලින් විතරමයි. කිලෝමකම් කියන්නේ ඊළඟට දලබුව කියන එකයි. ඔය මෙම්බ්‍රේන් කියන එක එහෙම නැත්නම් බොහෝතැන් වල ඒ ඩයෆ්‍රෑම් කියලා කියනවා. නමුත් මේකෙන් කියන්නේ දලබුව කියන එක සිංහල භාෂාවෙන් කියන්නේ වැදගත් කියන මේ සියලුම යම් ඕගන්ස් මේ ඉන්ද්‍රියයන් අවයවයන් ආරක්ෂා කිරීම සඳහා තිබෙන පටලයක් කියන එකයි. හදවත ඒ වගේම මොළය වගේ දේවල් ආරක්ෂා වෙන්න තියෙන සියුම් සිවියකට තමයි ඒ දලබුව කියලා සඳහන් වෙන්නේ. ඒක තවත් කොනබ කොටසක් පමණමයි. ඒ පිළිබඳ අවබෝධය තියන අය ඒක සිහියට නගා ගන්න. ඒ රූප සටහන. ඊළඟට පිහකම් කියලා කියන්නේ අග්න්‍යාසය කියන එකයි. ඔය දිවක ශරීරයෙන් හැඩයකින් යුක්ත සිංහල භාෂාවෙන් සඳහන් වෙන ඇලදිව කියලා. ඒකත් තවත් මස් වැදල්ලක්ම පමණයි මේ ශරීරය තුළ තිබෙන. ඒකත් සිහියට නගා ගන්න. ඊළඟට පප්පාසං කියන්නේ පෙනහැල්ල කියන එක. පෙනහැල්ලක් තවත් මේ ශරීරයේ තියෙන මස් වැදල්ලක් කුණු වී යන ඉරාපත් වෙන අනිත් සියලුම අවයවයන් මෙන්ම ජරාවටපත් වෙන දිරීමටපත් වෙන කුණු වී යන තවත් ශරීර අවයවයක් පමණයි. පඨවි ධාතුවට අයිති අවයවයක් පමණයි. ඊට පස්සේ අන්තං කියලා කියන්නේ මහා බඩවැල කියන එකයි. රූප සටහන් දැකලා ඇති බඩවැල් වල යම් මඩි ගානක් දිගට තියෙන ලොකු බඩවැල මහා බඩවැලට අන්තං කියලා කියනවා. ඊට පස්සේ අන්ත ගුණං කීවේ කුඩා බඩවැල කියන එකයි. මේ ශරීරයේ තියෙන අඩි ගණනාවක් දිග මේ ශරීර ආහාර අපි ගන්න ආහාර පාන ගමන් කරන මේ බඩවැල් මේ කොම හිතන්න මේ ශරීරයේ මේ කුස තුල ගොඩ ගැහිලා තියෙන ඒකාන්තයෙන්ම දුකඳ හමන පිළිකුල් සහගත පරම දුර්ගන්ධයෙන් යුතු කොටස් තමයි මේ ඇතුලේ හැමක් ඇතුලෙන් දතුලට දාලා වහලා තිබෙන්නේ. මේ ශරීරයේ පිළිදැගුම් කරන ශරීරේ මමයි කියලා ගන්න මගේ කියලා ගන්න ශරීරය තුල තියෙන මේ කුණු ගොඩවල් අපි කොච්චර කාලයක් මොනතරම් කාලයක් ජීවිතේ බොහොම වටිනා දේවල් හැටියට සැලකුවාද මොනතරම් මුලාවක්ද කියලා බලන්න. ඊළඟට උදරියන් කියලා කියේ මේ ශරීරේ මේ කුස තුල තිබෙන නොපැසුණු ආහාර නැත්තම් වමනේ. ඔබ මේ වනකොටත් යම් කිසි ආහාරයක් අරගෙන තිබෙනවා නම් මේ හවස හරි නොපැසුණු ආහාරයක් තිබෙනවා නම් දැන් සිහියට නගා ගන්න. මොනතරම් රසකර කර ඒක කෑවත් මොනතරම් ලස්සනට හොඳට තිබුණත් ඔබ ඒ ගන්නට ඉස්සල්ලා ආහාර වේලක් ගන්නකොට කොච්චර ලස්සනට පිළිවෙලට අපි ඒ සකස් කරනවද. නමුත් මේක ඇතුළට ගියයින් පස්සේ නොපැසුණු ආහාර දැක්කනම් එහෙම අපි ඒක ලං කරලා බැලුවා නම් ඒකේ ගඳ සුවඳ නැවත ඔබට දින ගණනාවක් යනතුරු සමහරලාට ආහාර රුචියක් ඇති නොවන ආකාරයෙන්ම පිළිකුල් සහගතයි. ඊටාම රසවත් කියලා හිතාගත්ත ලස්සනයි කියලා හිතපු ආහාරයක් සුළු වේලාවකින් මේ ශරීරයේ කුස තුලට ආමාශය තුලට ගියයින් පස්සේ පරම අපවිත්‍ර දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා නොපැසුණු ආහාර සිහියට නගාගන්නේ රූප සටහන්. ඊළඟ එක තමයි කරීසං මේ කුස තුලම තියෙන දුර්ගන්ධ හමන පරම දුර්ගන්ධයෙන් යුතු අපේම අසුචි කොටස්.
උදේට හවහට මේ එළියට දාන රස කරගෙන කෑම වලින් සකසෙන මේ අසුචි වලින් පිරිච්ච ශරීරයක් අපි කොයි කාටත් තියෙන්නේ. කොච්චර ලස්සනට සුන්දර කරන්න උත්සාහ කළත් මොනතරම් අපි හොඳයි කියලා කිව්වත් ලස්සනයි කිව්වත් හැඩයි කිව්වත් මේ මොහොතේ දැන් මේ මොහොතේ මේ කියන අසුචි වලින් මල මූත්‍රා වලින් මේ ශරීරය පිරලා තිබෙන්නේ. එනිසා ඒක කරීසං කියලා කිව්වේ ශරීරයේ තියෙන අසුචි කොටත් ඒවත් සිහියට නගා ගන්න. වෙන් කරලා පුළුවන් නම් මේ දක්වා මේ කියපු කොටත් තැන් වලින් තියන්න බලන්න. ඊට පස්සේ මත්තලොංගං කියලා කියන්නේ මොළය කියන එකයි. මොළේ රූප සටහන් බොහොම තරම් දැකලා ඇති. කොච්චර වටිනවා කියලා කිව්වත් ඒකත් තවත් මස්ස දැල්ලක් වැනි කොටසක් විතරයි. දුගඳ හමන කවුරුන් හෝ ඒක ළඟට ගිහිල්ලා බලලා තියෙනවා නම් ඒ මොළයක් ගලවපු වෙලාවක මේ ශරීරයේ මේ හිස දෙපළු කළ අවස්ථාවක යම් සල්ලි කර්මයකට හෝ කුමකට මොළේ ඉවත් කළ වෙලාවක ඒකේ සුවඳ දැකලා දැනලා තිබෙනවා නම් ඒක දැකලා තිබෙනවා නම් ඔබට පෙනේවි ඒකත් කිසිසේත්ම ඇලුම් කරන්න තිබෙන සුන්දර දෙයක් නෙවෙයි. සාරවත් වූ දෙයක් නෙවෙයි. තවත් කුණි වෙවි දුගඳ හමන අසුබෝ කුණප කොට්ටාශයක්ම විතරයි කියලා. මේ දක්වා කියපු මේ කොටස් 20ම පඨවි ධාතුව අධික වූ අපේ ශරීරයේ හැදිලා තියෙන කුණප කොටස්. ඊළඟට තියෙන කොටස් 12ක් ආපෝ ධාතුව අධික වූ කොටස්. ඒ කොටස් තමයි පිත්තං සෙම්හම් පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං. පිත්තම් කියලා කියන්නේ පිත කියන එකයි. සිහියට නගා ගන්න කවදා හරි දැකලා තියෙනවා නම් පිත කියන එක සමහර වෙලාවට මේ කුච තුල තියෙන මේ පිත්තාශය තුළ තිබෙන කොළ පාටින් හෝ නැත්නම් ඒක කුස තුලට ගියන් පස්සේ කහ පාටට හුරු පැහැයෙන් යුක්ත මේ දියර වර්ගය ආපෝ ධාතු අධික වූ කුණප කොට්ඨාසය. සෙම්හම් කිව්වේ සෙම කියන එකයි. අපේ ජීවිතේ නිතර අපිට මුණ පාන්න සිදුවෙන එක ලෙඩක්. සෙම අධික වීම සිහියට නගා ගන්න මේ සෙම පැසෙව්වයින් පස්සේ කහ පාටින් එළියට එන සෙම අතිශයින් පිළිකුල් වූ දුර්ගන්ධයේ හමන තවත් කුණප කොටසක්. මේ මොහොතේ මේ ශරීර කූඩුව මේ කුණු ගොඩවල් වලින් පිරීලා තිබෙන්නේ. පුබ්බෝ කියන්නේ සරව කියන එකයි. ඔබේ ශරීරයේ කොයි වෙලාවක හරි අතීතේ යම් ශරීරයේ කොටසක් පැසවීමට ලක් වුණා නම් ඒ ගලපු ඒ සරව කොටස් සිහියට නගා ගන්න. නැත්නම් වෙන කෙනෙක්ගේ හරි පිච්චුණයින් පස්සේ හරි තුවාලයක් ඇති වුණායින් පස්සේ ගෙඩියාගේ ඇති වුණායින් පස්සේ එළියට එන සරව කොටස් මේ ශරීරයේ තියෙන වෙනි දේවල්. තවත් මේ කුණප කොටසක් ආපෝ ධාතු අධික වූ පරම දුර්ගන්ධයෙන් යුතු පිළිකුල් සහගත වූ මේ ශරීරයේ තුලම තිබෙන කුණප කොටාසයක්. ඊළඟට ලෝහිතං කියන්නේ ලේ කියන එකයි. තවත් දුගඳ හමන පිළිකුල් සහගත වූ කුණප කොටාසයක්. ඔබ කොයි වෙලාවෙ හරි මේ ලේ ටිකක් එළියට ගියයින් පස්සේ ඒ නාහෙට ලං කරලා බලලා තියෙනවා නම් ඔබට කොතරම් ඒ පිළිකුල් සහගත දුගඳ හමන සිනි ගඳකේ යුක්ත දෙයක්ද කියලා ඔබට දැනගන්නට පුළුවන්. මේ අපි කොයි කාගේ ශරීර හැදිලා තියෙන්නේ මෙන්න මේ දුගඳ කොටාස වලින්. හැම කෙනෙක්ගේම ශරීරය තුළ මේ ලේ ධාතුව පවතිනවා.
ඊට පස්සේ සේදෝ කියන්නේ දහදිය කියන එකයි. සිහියට නගා ගන්න අතිශයින්ම රස්නේ දවසක විශේෂයෙන් ලංකාවේ වාගේ ඉන්නකොට හිස මුදුනේ සිට දෙපතුල දක්වා මේ තෙමීගෙන ගලාගෙන යන දහදිය කොටස. සිය මුළු ඇඟමත් ශරීරයමත් ඒ වගේම තමන් ඇඳගෙන ඉන්න ඇඳුම් ආදියත් තෙමාගෙන යන දුගඳ හමන තවත් පිළිකුල් සහගත වූ පරම දුර්ගන්ධයෙන් යුතු කුණප කොට්ටාසයක් ඒත් මේ ශරීරය තුලින්ම එකතු වෙන්නේ එළියට එන්නේ. මේ දෝ කිවි මේ දේ කියන එකයි මේ ශරීරය විවෘත කලයින් පස්සේ විශේෂයෙන් මේ කුස ප්‍රදේශයේ මේ හැම යටින් ඊළඟට තිබෙන කහ පාටට හුරු ඊටාම පිළිකුල් සහගත දුගඳ හමන මේද කොටස් මේ ශරීරය පුරාම තිබෙනවා. තේතෙන් කුස ප්‍රදේශයේ තරබාර පුජ්‍යලයන්ගේ තාමත්ම වැඩියෙන් තිබෙන කුණප කොටාසයක් මේදේ අපි සෑම දෙනාගේම ශරීර තුළ මේ දේ තිබෙනවා. ඒකත් තවත් කුණු ගඳ ගහන අපවිත්‍ර වූ කුණප කොටාසයක් කියලා දකින්න. ඊළඟට අස්සු කාඳුළු මේ ඇස් වලින් ගලන තවත් කුණප කොටාසයක්. වසා කියලා කියන්නේ ඊළඟට තිබෙන කුණප කොටාසය ඌරුණු තෙල් කියලා. එහෙම නැත්නම් මේ මූණේ එම තෙල් ගතියක් වාගේ තිබෙන මේ කුණප කොටාසයට කියනවා වසා කියලා. කේලෝ කියන්නේ කෙල කියන එකයි. ඊට පස්සේ සිංගානිකා සොටු සියයට නගා ගන්න මේ කියන කාරණා මේ කියන රූප සටහන් ඔබට පුළුවන් නම් මේ හැම කෙනාටම හොඳට හුරු පුරුදු දේවල්. ඊට පස්සේ අවසාන එක තමයි මුත්තං මූත්‍රා. අපි පිට කරන මූත්‍රා දිනපතාම පිට කරන මූත්‍රා. දැන් මේ කොටස් 31 ඊතා නම් වශයෙන් විතරක් මේ මතක් කළේ සටහන් කළේ. හැකිනම් වෙන් වශයෙන් දැන් මේ ටික අයින් කරන්න බලන්න තමන්ගේ ශරීරේ. කෙස් ගස් වෙන පැත්තක, ලොම් ගස් ටික වෙනම පැත්තකින්, දත් ටික ගලවලා වෙනම තියන්න, නියපොතු ටික ගලවලා වෙනම තියන්න, හම ගලවලා වෙනම පැත්තකින් තියන්න, මස් ටික ගලවලා වෙනම පැත්තකින් තියන්න, ඇටකටු ටික මේ ඇටකටු කූඩුව වෙනම පැත්තකින් තියන්න, යට මිදුළු එකකින් වෙනම අයින් කරලා තියන්න. ඊට පස්සේ හදවත, අක්මාව මේ කියන මේ යනකුත් ඉන්ද්‍රියම් බඩවැල්, මහා බඩවැල්, කුඩා බඩවැල්, ඊට පස්සේ වමනය, අසූචි මේ සියල්ල වෙන පැත්තකින් තියන්න. ඒ වගේම අනිකුත් තියෙන දියර වර්ග මේ සෙම් සොටු කෙල මූත්‍රා මේ සියල්ල පැත්තකින් තියලා බලන්න. දැන් ඔබ කියන මම කියන මේ රූපේ මේ ටික අයින් කරලා රූප සටහන පැත්තකින් තියලා අර කොටස් 32 දිහා පුළුවන් නම් වෙනම බලන්න. එතකොට දැන් බලන්න මෙතන කොහෙද දැන් මම කියලා කෙනෙක් ඉන්නේ කියලා. මේ තියෙන කෙස් ගස් වලටද මම කියන්නේ? මේ තියෙන ඇට සැකිල්ලටද මම කියන්නේ? මේ තියෙන මල මූත්‍රා වලටද මම කියන්නේ? මේක ඇලුම් කරන්න තියෙන්නේ සාරවත් කියලා ගන්න තියෙන්නේ මොන කොටසද කියලා බලන්න. මේ එකිනෙක එක කොටසක් ගත්තත් අපිට පිළිකුල උපදවන දේවල්. මේ මුළු ශරීරෙම කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා. එහෙම නැත්නම් හිස මුදුනේ සිට දෙපතුල දක්වාම මේ ශරීරයේ සාරවත් කියලා, හරවත් කියලා, වටිනවා කියලා ගන්න කිසිම දෙයක් තිබෙනවාද කියලා දැන් හොඳ නුවණින් අවබෝධයෙන් යුක්තව හොඳට හොයලා බලන්න. මේ ලෝකේ සාරවත් කියලා කියන මුතු මැණික් රන් රිදී ආදී වටිනා කියන කිසිම දෙයක් මේ ශරීරය තුළ තියනවාද කියලා බලන්න. එක මේක කුණ ගොඩක් දුගඳ හමන පිළිකුල් සහගත පරම දුර්ගන්ධයෙන් යුතු ජරාවටපත් වෙන අතිශයින් පිළිකුල් සහගත කුණු ගොඩක් තමයි අපි මේ එකතු කරගෙන ඉන්නේ. මේ ශරීරය කියන්නේ එහෙම දෙයක්.
ඊට පස්සේ බලන්න මේ ශරීරේ මේ එළියට එන වගුරන වැగిරෙන මේ සෙම් සොටු ආදී ඊට පස්සේ දහදිය කබ කඳුළු ආදී මේ සියලුම දේවල් එක දවසක් දෙකක් පිරිසුදු නොකරුවොත් මේ ශරීරයේ නැහැව්වේ නැත්තම් මේ කොණ්ඩේ පිරිසුදු කළේ නැත්නම් ශරීරයේ පිරිසුදු කළේ නැත්නම් මොනතරම් මේ ශරීරයේ දුකද හමන කිසිම කෙනෙකුට ලං වීමටවත් බැරි තරම් අතිශයින්ම පිළිකුල් සහගත කුණප කොටසක් වෙනවාද කියලා නැත්නම් දුර්ගන්ධයෙන් යුක්ත දෙයක් වෙනවාද කියලා දැන් සිහියට නගා ගන්න. ඒ තමයි මේ ශරීරයේ සැබෑම ස්වરૂපය කියලා හොඳින්ම තම නුවණින්ම තම අවබෝධයෙන් මේ දිහා බලන්න. මෙතෙක් කල් අපි මේ හරි ලස්සනයි කියලා හිතාපු සුන්දරයි කියලා හිතපු වටිනවා කියලා හිතපු මේ ශරීරය තුල දැන් මේ තියෙන්නේ මොනවද කියලා හොඳින් බලන්න. මෙතන එකක්වත් මට ඇලුම් කළ හැකි මගේ කියලා කිය හැකි මට අයත් කියලා කිය හැකි මෙතන සත්වයක් ඉන්නවා කියලා කියන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්න පුළුවන් ආත්මයක් කියලා යමක් තියනවා කියලා කියන්න පුළුවන් කිසිම දෙයක් මේ තුල තියනවාද කියලා හොඳ සිහියෙන් නුවණින් අවබෝධයෙන් බලන්න. ඒ බලන විට ඔබට පේනවා ඇති මේ ශරීරය ඒකාන්තයෙන්ම මල මූත්‍ර කුණු ගොඩවල් වලින් පිරිච්ච දිර දිරා ජරාවටපත් වෙලා යන මේ කනබන ආහාරයෙන් පවතින හේතුඵල ධර්මානුකූලවම ඇති වෙවි නැති වෙවි ඇති වෙවි නැති වෙවි ජරා ජීර්ණ වෙලා විනාශ වෙලා යන ශරීරයක් මේ අපි හැම දිනාටම තිබෙන්නේ කියන අවබෝධය හිතට කාවැදලා යන විදිහට මේ ඒක දිහා බලන්න. මේ තමන්ගේ ශරීරයට ඇලුම් කළා වගේම ඊළඟට බලන්න අපි ඇලුම් කරපු අනිත් අයගේ ශරීරවලත් මේ කියන අසුබ දේවලට වඩා තවත් දෙයක් තිබෙනවාද කියලා බලන්න. ඒ හැම දෙනාගේම ශරීරවලත් මේ දෙයමයි තිබෙන්නේ කියන එක අවබෝධයෙන් යුතුවම දකින්න. එහෙම දකිමින් මේ ඉදිරියේදී මේ භාවනාව මීට වඩා තවත් අපිට අවබෝධයේ දැනුම තීව්‍ර වන ආකාරයට පුතුල විදිහට වැඩෙන ආකාරයට ඊළඟ දිනවල අපි වැඩිමට සූදානම් වෙමු. කොටස් වශයෙන් බලමින් ඒ වගේ ස්වරූපේ දිහා බලමින් අදට ඒ නිසා මේ කාරණා ටික මතක තබා ගන්න. මේ ශරීරයේ මේ කුණප කොටස් 32 මාගේ මේ ශරීරය සකස්ව තිබෙන නිර්මාණය වෙලා තිබෙන මම යයි දැන් මේ පිළිගන්නා ශාරීරික ස්වභාවයයි. මෙතන සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ. කුණප කොටසක් පමණයි තියෙන්නේ. ඇති වෙවි නැති වෙවි විනාශ වෙවි යන කුණප කොටසක් පමණයි තිබෙන්නේ කියන අවබෝධයෙන් යුතුව අපි මේ නම් වශයෙන් හඳුනාගත් භාවනාව අසුබ භාවනාවේ නම් වශයෙන් හඳුනාගත්ත මේ කොටස භාවනාව කොටස අපි නිමාවටපත් කරමු. නැවතත් කවුරුත් හොඳින් Tamanට දැනෙන විදිහට ආස්වාස කරන්න, දැනෙන විදිහට ප්‍රාශ්වාස කරන්න.
හිත සැහැල්ලු වෙන ආකාරයෙන් ආස්වාස කරන්න. හිත සැහැල්ලු වෙන ආකාරයෙන් ප්‍රාශ්වාස කරන්න. දැන් මේ සැහැල්ලුවත් සමග අපි භාවනා නිමාවටපත් කරමු. තාම සුළු වේලාවක් තව ওই විදිහටම ඉන්න.